ශ්‍රාවක උබතෝ සංඝරත්නයේ ලෝකේ පහළවන්නේ භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා කියන මේ උබතෝ සංඝරත්නය කියලා කියනවා දෙපාර්ශවයේ. ඒ නිසා තමයි උපාසක උපාසිකාවන් කියන පිරිස පහළ වෙන්නේ. නම් ලෝතුරා බුද්ධ රත්නය පහළ වීම නිසා ධර්මරාජානන් වහන්සේ පහළ වීමත් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් පහළ වීම නිසා උබතෝ සංඝ රත්නය පහළ වීමත් සිද්ධ වෙනවා. ඒ උබතෝ සංඝ රත්නය පහළ වීම නිසා උපාසකෝපාසිකාවන් පහළ වීම සිද්ධ වෙනවා. ඒ නිසා මහණෙනි මේ බුද්ධ ශාසනය ලෝකේ පහළ වීමත් මේ ශාසනයාගේ චිරස්ථිතියත් භික්ෂුන් වහන්සේලාට පමණක් පවත්වා ගන්න බැරිය කියන එක බුදුරජාණන් වහන්සේම සහතේකට වදාළා. එනිසා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන් වශයෙන් සිවණක් පිරිස මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා කර ගන්නවා පවත්වා ගන්නවායි කියන එක බුදුරජාණන් වහන්සේ සහතික කළේ. ඒ නිසා තමයි අපිත් මේ ලෞතුරා ගෞතම බුදුරජාණන් වහන්සේ නම් වූ මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි වතාවට පහළ වෙච්ච මේ මහා කල්යාණ මිත්‍ර මහෝත්තමයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ අද සරණ කරගෙන පිහිට කරගෙන ගිහි පැවිදි ජීවිත ගෙවමින් සීලාදී ප්‍රතිපත්ති පුරා ගනිමින් අද මේ වාසය කරන්නේ. අවිච්ඡින්නව මේ බ්‍රහ්මා සම්බුද්ධ ශාසනයේ පවත්වාගෙන ඉමින් අතීතයේ වැඩ සිටිය උපාලි මහරහතන් වහන්සේගෙන් පැවතගෙන එන විනයධාරී උත්තමයන් වහන්සේලා නිසා සීලාදී ප්‍රතිපත්ති සම්බුද්ධ ශාසනය අවිච්ඡින්නව අද දැන් මේ දක්වාම පවත්වාගෙන අවුරුදු 2600කට ආසන්න වෙමින් දැන් පවත්වාගෙන ඇවිදින් තියෙනවා. ඒ නිසා ඒ අතීත මහරහතන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්ති මාර්ගය අනුව යමින් ශක්ති ප්‍රමාණයෙන් සිල්වත් වෙමින් සමාධි භාවනා සති සමාධි භාවනා වඩමින් විදර්ශනා ප්‍රඥාව සඳහා විපස්සනා වඩමින් මේ සිල්වත් ගුණවත් සංඝ පරම්පරාව පවත්වාගෙන අවුදින් දැන් මේ ලංකාවේ ඔබ අපි හැමදෙනාම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය දක්වාම අවුරුදු 5000ක් කල් මේ ගමන යන්න තියෙනවා. අවුරුදු 5000ක් කල්. ඉතින් දැන් අවුරුදු 2600ක් පමණ වෙනවා. එතකොට තව තියෙනවා අවුරුදු 1400ක් තරම් කාල පරිච්ඡේදයක් අඩක්ම තියෙනවා. ඒ නිසා පින්වත් ඔබ අප හැමදෙනාම ප්‍රතිපත්තිකාමී සංඝ පිතෘන් වහන්සේලාත් මේ සම්බුද්ධ ශාසනයේ අද මේ සම්බුද්ධ ශාසනය පවතින රටක උපත ලැබලා සම්බුද්ධ ශාසනය ගුණ පුරනවා. ඒ නිසා පින්වත්නි අපි සාමාන්‍ය පිරිසක් වෙන්න බෑ. බොහෝම පින් තියෙන බොහෝම පාරමී ගුණ ධර්ම තියෙන පිරිසක් වෙන්න ඕනි. එහෙම නොවුන නම් අපිට මේ කාලවල සම්බුද්ධ ශාසනයේ සරණම යුගයක් වශයෙන්ුත් මේ කාලේ හඳුන්වන්න පුළුවන්. අනුරාධපුර යුගය, ඒ වගේම කුරුණෑගල යුගය, සීතාවක රජ සමය, ඒ වගේම අපේ රටේ දක්ෂිණ ලංකාවේ කාවන්තිස්ස රජතුමා ආදී මහා පින් ඇති රාජරාජ මහාමාත්‍යවරු මේ රටෙහි රජ කරන සමයෙහි රහතන් වහන්සේලාගෙන් අඩුවක් තියුණේ නැහැ. ඒ මුල් යුගය කියලා කියන මහා සිනාස්වරව යුගය වශයෙන් සැලකෙනවා බුද්ධ කාලෙන් පස්සේ. දැන් මේ කාල පරිච්ඡේදයේ ඒ මහා රහතන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු පුණ්‍ය භූමියක ඔබ අප හැමදෙනාටම ප්‍රතිපත්ති ගුණ පුරා ගන්නට ඒ අතීත මහරහතන් වහන්සේලා පරිහරණය කළ මේ පුණ්‍ය භූමිය පරිභෝග භූමිය අපි පරිහරණය කරනවා. ඒකයි වාසනාව කියලා කියන්නේ. සිතුල් පව්ව වැනි මහා පුණ්‍ය භූමි, ඒ වගේම තලගුරු විහෙර,
ඒ වගේම දැන් මේ කෙලපව්ව අතීතයේ අද වෙහෙරගල අරණ සෙනසුන අතීතයේ රහතන් වහන්සේලාගෙන් අඩුවක් නැතුව ඒ උත්තමයන් වහන්සේලා පවිත්‍ර චේතනාවෙන්මයි වාසය කළේ. නික්ලේශී ගුණසන්තාන වලින් පිරිච්ච වීතරාගී වීතදෝෂී වීතමෝහී මහෝත්තමයන් වහන්සේලා මේ ගල්තලා මත උන්වහන්සේලා වැඩ ඉඳ ඇති. උන්වහන්සේලා දුතාංග ධර්ම රක්ෂා කරන්ට ඇති බොහෝසෙයින් විනයධාරීව විනය ආරක්ෂා කර ගනිමින් මේ පිම්බිමින් දෙවියන්ගේ සාදුකාර මැද උන්වහන්සේලා විරාජමානව වැඩ ඉන්න ඇති. ඒ මහෝත්තමයන් වහන්සේලා මේ කර්කසක පරිසරයක් වුණත් කෙලෙස් ප්‍රහාණය කරන වීරියෙන් සෛශ්‍ය අවධිය ගෙවලා එයින් අත මිදලා අරිහත්වයට පත් වෙලා උන්වහන්සේලා මේ භූමිවල ජීවමානව වැඩ හිඳියා. ඊළඟට උන්වහන්සේලා සියලුම ස්කන්ධ පරිනිර්වාණයට පත් කරවමින් පිරිනිවෙන්ට ඇති. ඒ මහෝත්තමයන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ සිනාසරව උත්තමයන් වහන්සේලාගේ ශේෂ වුණු ධාතුන් වහන්සේලා මේ භූමියේ නොයෙක් නොයෙක් දිසාභාගේ අදත් තැන්පත් කරලා තියෙනවා උන්වහන්සේලාගේ ශ්‍රී ධාතුන් වහන්සේලා. ඒ නිසා මේ පුණ්‍ය භූමියේ අපට කෙලවරක් දකින්න බැරි මානයක් දකින්න බැරි හාත්පස මැටි කරඬු මත අතීතයේ ඒ රහත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. මේ මහා පොළොව සාක්ෂි දරනවා. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේලාගේ අරිහත් ගුණයෙන් සිල් ගුණයෙන් සිල් සුවඳින් ගුණ සුවඳුන් නැන සුවඳින් සුපේසල ශික්ෂාකාමි සුවඳින් මේ භූමිය සුවඳවත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අදත් මේ පිම්බිමට ආවම මේ පිම්බිමෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. මේ පිම්බිම දේශ බලාගෙන හිත සමාධිමත් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔබ මොහොතක් හරි දවසක් හරි සතියක් හරි ක්ෂණයක් හරි අපිට මේ පිම්බිමෙහි ගුණ පුරා ගන්න ලැබෙනවා කියන්නේ පින්වත්නි අපේ පිනයි වෙන කිසිම දෙයක් නෙවෙයි පෙර කරන ලද මහා කුසලයක විපාක වාරයක් නිසාමයි. ඒ නිසා අපි අදිෂ්ඨාන සීලී වන්ට ඕනි මේ පරිසරයට ආවෑම් පස්සේ අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම සැපය තමයි හිතේ සැපය. හිතේ සැපය. චිත්ත සුඛය අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. කායික සුඛයක් ඒ තරම් බලාපොරොත්තු වෙන්න බෑ. දවල් කාලේ දිවා කාලේ දැඩි අවුරස්නේ තියෙනවා. ඉතින් දැඩි අවුරස්නේ නිසා දාඩිය වැగిරෙනවා. මහන්සිය ඇති වෙනවා. කායික අපහසුකම් එන්න පුළුවන්. ඉතින් ඒ කිසිවක් නොතකා සිතේ සැපයම අපේක්ෂා කරන වීරෝදාර සෙම්පතියෙක් වාගේ තමයි අපට මේ කෙලෙස් යුද්ධය ජයග්‍රහණය කරන්නට අවකාශයේ පරිසරයේ සකස් වෙලා තියෙන්නේ. දැන් වීරෝදාර සෙම්පතියෙකු මොන විදිහේ බාධාවන් පැමිණියත් ඒ බාධාවන් සියල්ලම ඉවස දරා හිට ඉදිරියටම ගමන් කරලා යුදේ ජයග්‍රහණය කළ ජයපැන් පානය කරනවා. අන්න ඒ වගේ තමයි පින්වත් ඔබ අප හැම දෙනාම වීරෝදාර සෙම්පතියෙක් වාගේ මේ කෙලෙස් යුද්ධයේ විජයග්‍රහණය කරලා අර ජයපැන් පානය කරනවා වාගේ සෝතාපන්න ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත් ඵලය කියන අමෘත පානය වළඳන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ අමෘත පානය වළඳන්න එදා වැඩ හිටිය 500කට අධික මහා සිනාසරව මහරහතන් වහන්සේලා වාසනාවන්ත වුණා. මහා සුම්ම මහරහතන් වහන්සේ, මහානුල මහරහතන් වහන්සේ ආදී උත්තමයන් වහන්සේලා මේ කැලෑව මහා වනාන්තරයේ මැද මේ පිම්බිමේදා ඒ උතුම් විජයග්‍රහණය සිද්ධ කළා. ඒ නිසා අපිත් ඒ අතීත උත්තමයන් වහන්සේලාගේ අතීත සිහි ආවර්ජනය කරමින් මේ වීරිය සම්පදාවක් යොදන්නේ. අනේ අපිත් මොන විදිහේ කායික අපහසුකම් පැමිණියත් පාරිසරික වශයෙන් මොනතරම් උෂ්ණයක් ආවත් අපිට පහසුකම් ඊටාම අඩු වුණත් අපේ කායික සැපේ පසකලා මානසික සුවයේ සැපේ පිණිස
මේ ගමන මේ ප්‍රතිපත්ති පිරීම මේ සීලාදී ප්‍රතිපත්ති විහරණය උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. ඒ නිසා පින්වත්නි රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, මාන්නයෙන්, මච්චරියාදී ඒ ලාමක පාපක ධර්මයන්ගෙන් නිතරම හැසී ගැවසී තමයි අපි ගිහි ගෙවල් වල ජීවත් වෙන්නේ, ගමේ ජීවත් වෙන්නේ, නගරේ ජීවත් වෙන්නේ, ගෘහවල ජීවත් වෙන්නේ. ඒ සියල්ලෙන්ම తాවකාලිකව නමුත් ඉවත් වෙලා සීලේක පිහිටාගෙන සීලේ සමන්නාගත විහරණය කරමින් ඊළඟට සමාධි සති කර්මස්ථානයන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ලබා ගනිමින් ඒ අනුව කාල පරිච්ඡේදයක් වෙන් කර ගනිමින් ප්‍රතිපත්ති මානසිකාරයේ යෙදෙමින් සමත විපස්සනා මානසිකාරයේ යෙදෙමින් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? අර මතක් කළ පරිදි ජයග්‍රහණය, විජයග්‍රහණය, ආත්ම විජයග්‍රහණය පිණිස උත්සාහවත් වීමයි. ඒ නිසා රාගය, ද්වේෂය, මෝහය, මාන්නය 2500කට අධික වූ සංසාරයේ බොහෝම අපිව දුකට පමුණුවන, අපාගාමී කරවන, අපායේ බොහෝ දුක් අපට විඳින්න උරුම කරලා දෙන මේ අපේ ලාමක හිත ප්‍රශස්ත භාවයට පත් කරගෙන සමත විපස්සනා ඥාන මුදුන් පමුණුවාගෙන නැවත 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 සංසාරයේ සසරාපා දුක්වලට ගොදුරු නොවන තැනකට අපේ හිත උපදවා ගන්න වාසනාව ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. ඒ අදිෂ්ඨානය ඇති කරගෙන තමයි පූජනීය ස්වාමින් වහන්සේ, රිදීගම ස්වාමින් වහන්සේ දිවා රාත්‍රී දෙකෙහිම ඔබට ඒ කර්මස්ථානයන් ලබා දෙමින් ඒ වගේ මෙතනින් නොනැවති ධර්මානුශාසනා පවත්වමින් ඒ වගේ මෙතනින් නොනැවති ඔබේ වීරිය සම්පදාව වීරියවත් කරවමින් සමාධි සම්පදාව සමාධිමත් කරවමින් ප්‍රඥා සම්පදාව බොහෝසෙයින් අභිප්‍රඥාවකට පත් කරවීම සඳහා උන්වහන්සේ දිවා රාත්‍රී දෙකේ ඔබට වෙන් වෙන්නේ, කැප වෙන්නේ, අප වෙන්නේ. ඒ ලේසියෙන් කරන්න බෑ පින්වත්නි. තවත් කෙනෙකුට නිවන් මඟ සාක්ෂාත් කර දීම සඳහා තමන් වහන්සේලාද ප්‍රතිපත්තියේ පිහිටමින් සියලුම බාහිර දුක්ඛ දෝමනස්යන් ඉවසමින්, දරමින්, කැපවෙමින්, පරිත්‍යාගශීලීව කටයුතු කරනවා නම් ඒක බෝධිසත්ව ගුණයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. දැන් මේ බෝධිසත්ව ගුණයක් තියෙන නිසා තමයි ඔබේ පහසුව සපයනව එක පැත්තකින්. ඔබේ කායික පහසුව සඳහා අවශ්‍ය කරන පැම් පහසුව, ආහාර පාන දාන ආදී ඒ සියලු කටයුතු කරට ගන්නවා. ඒවත් හොයනවා. ඒවත් සොයමින් බලමින් පුළුවන් උපරිම මට්ටමින් ඒ ප්‍රත්‍ය පහසුවත් සොයා දෙමින්. මොකද මේ වගේ ස්ථානයක ඒව සොයන්ඩාය නැහැ. දානමාන බොහෝම දැන් හිඟයි. මිනිස්සුන්ට බොහොම අපහසුකම් තියෙනවා. ඒ නිසා ඒ පැත්තත් කොහොම හරි සම්පූර්ණ කළ දෙමින් තමයි වටිනාම ධර්ම ශක්තිය උපදවා ගන්න ඔබට උදව් කරන්නේ. ඒ නිසා ඒ කැපවීම සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස පවතිනවාමයි. ඒ නිසා ඔබට ඒ ආචාර්යත්වයෙන් රිදීගම ස්වාමින් වහන්සේ සලසා දෙනු ලැබෙන ඒ කර්මස්ථාන හොඳින් ආදරයෙන් ආරක්ෂා කරගන්න. ඒ කර්මස්ථාන ගෞරවය ඇති කරගන්න. කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවයෙන් පිළිපදින්න. එතකොට තමයි කර්මස්ථානේ හොඳින් අපට පිහිටන්නේ, පත්තියන් වෙන්නේ. නේද? ඉතින් ඒ නිසා ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි පළවෙනිම කාරණේ. සප්පාය ධර්ම අතර විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය, කල්යාණ මිත්‍ර සප්පාය අපට අවශ්‍ය කරනවා. ඉතින් ඒක අපට ලැබිලා තියෙනවා. ඒ නිසාවෙන් ධර්ම සප්පාය අපට ලැබෙනවා කල්යාණ මිත්‍රය නිසා. ඒ කල්යාණ මිත්‍ර ධර්මයක් ඒ වගේම අපට වීරිය සම්පදාව හොඳින් වැඩෙනවා. ඒ විතරකුත් නෙවෙයි, මේ පුණ්‍ය භූමිය අනතුරු රහිතයි. ඒ කියන්නේ සීලාන්තරාදීන් තොරයි. හොඳට සීලාදී ප්‍රතිපත්ති පුරාගන්න මේ පිංබිම ශ්‍රේම භූමියක් බවට අතීත රහතන් වහන්සේලා පත් කරලා තියෙනවා. ඒ උත්තමයන් වහන්සේලා එදා අරිහත්වයට පත්වෙමින් මා හිතන්නේ උන්වහන්සේලා අනාගතයේ දකින නුවණින් අදිෂ්ඨාන කරන්න ඇති
අනේ අපි මේ පිම්බීම මුල් කරගෙන දායක දායිකාවන්ගේ සිව්පස පරිහරණය කරමින් මේ පිම්බීමේ යම්කිසි ප්‍රතිපදාවක් පූර්ණය කරලා මගඵල සාක්ෂාත් කරගෙන අරිහත්වයෙන් අමා ශාන්තියටපත් වුණා. එසේනම් අනාගතයේ සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පිරෙන තුරුම මේ පිම්බීමේ අනාගතයේ යම් භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් යම් උපාසිකාවක් යම් උපාසක කෙනෙක් සීලාදී ප්‍රතිපatti පුරද්ද ඒ හැම දිනාටත් නිරුපද්‍රිතව මේ පිම්බීමේ ශීලාදී ප්‍රතිපatti පුරා ගන්න ලැබේවා කියලා උන්වහන්සේලා අදිෂ්ඨාන කළ ආශිර්වාද කරන්න ඇති. ඒ නිසා තමයි මේ පිම්බීමට ආවැයෙන් පස්සේ ඇත්තෙන්ම කිව්වොත් සීල් පුරන්න පුළුවන්. එයි හේතුව. මොකද්ද කාරණේ? මේ පිම්බීමට ආවම රූපාදී අරමුණු වලින් බාධාවක් නැහැ. මොකද නානා විප්‍රකාර රූපාදී අරමුණු නගරයේදී ගමෙහිදී ඇතුල් ගමෙහිදී අපිට චක්ෂුද්්වාරයට ඇහැට ගෝචර වෙනවා ගොදුරු වෙනවා. එතකොට අර සංසුන් වෙලා තිබිච්ච හිතත් අසංසුන් බවට පත් වෙන්න පුළුවන්. එකඟ වෙලා තිබුණු හිතත් වික්ෂිප්ත භාවයට පත් වෙන්නට තියෙන අවකාශය වැඩි අවස්ථාව වැඩි. ඒ නිසා බලන්න අර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජින වචනේ බුද්ධ වචනයට අනුව බලනකොට අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන බුද්ධ වචනේ පෙළේ සඳහන් වෙන ඒ අරඤ්‍යගතෝවා කියන කාරණේ රුක්කමූලගතෝවා කියන කාරණේ ශුඤ්ඤාගාරගතෝවා කියන කාරණය මේ පිම්බීමට මේ වනාන්තර වන අරණට ආවහන් පස්සේ ਸਰව සම්පූර්ණ බවට පත් වෙනවා. පිරිස නිතර ගැවසෙන්නේ නැහැ. විවේකයේ භජනය වෙනවා. ඒ වගේම රුක් මුලක ඉන්න පුළුවන්. ඒ වගේම ගලක් උඩ අහසක් යට ඉන්න පුළුවන්. උතහාංග ධර්ම කැමැති තරම් රකින්න පුළුවන්. සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම නානාවිද ස්ත්‍රී රූප පුරුෂ රූප ආදී නොඑක් විප්‍රකාර රූප වලින් අපේ ඇස අසංවර කර ගන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපට ඕන තැනකට විවේකයෙන් හදා ගන්න පුළුවන් මේ වනාන්තර භූමියේ තුල. ඒ නිසා මේ පිම්බීම කොයි තරම් වටිනා පිම්බීමක්ද කියලා ඒ පිළිබඳව හිතලත් අපි වීරියවත් වෙන්නට ඕනි. ඒ නිසා මටත් අද කල්පනා වුණා ඊයේත් කල්පනා වුණා දැන් මේ සේනාසනයේට පැමිණෙන්න ඕන ඉක්මනින් කියා ඉන්නකොට අනේ මට සිල් රකින්න හොඳටම පුළුවන්කම තියෙන්නේ මේ විහෙරගල අරණ භූමියේම පමණයි කියන එක ඊයේ දවසෙත් මගේ හිත කිව්වා අද දවසෙත් හිත කිව්වා. ඒ නිසා ඇයි එහෙම කියන්නේ? නගරයේ ගමේ සේනාසනවල ඉන්නකොට නිතර ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කරන්න වෙනවා. ඔවුන්ගේ කතා බස් වලට අල්ලාප සල්ලාප වලට ගොදුරු වෙන්න වෙනවා. ඔවුන්ගේ ඕනෑපාකම් වලට ගොදුරු වෙන්න වෙනවා. ඔවුන් එක සහසම්බන්ධකම් ගොඩ නැගෙනවා. ගොඩනැගිච්ච සහසම්බන්ධකම් නිසා නොයෙක් යුතුයකම් කරන්න වෙනවා. අවසානයේ අපට බලාපොරොත්තු වෙච්ච අර්ථ සාධනය කරගන්න බැරුව කාලය දිය කළා දාලා සීලයත් ભેදභාවයට පත් වෙනවා. ඒක සත්‍යයි. ඒ නිසා මෙවැනි පිම්බීමකට ඇවිදින්න විවේකීව භාවනා නොවැඩුවත් සීලය ආරක්ෂා කරගෙන විවේකීව හිටියත් අපට නිබ්බානත් ඒව සම්තිකේ නිවන සමු කරගන්න බොහෝම පහසු විහරණයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ අප හැම දෙන හරීම වාසනාවන්තයි. එහෙම කිව්වේ නිසයි අපි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය නිර්මලවම පවතින කාල පරිච්ඡේදයක කොහේ හරි හොඳ සුගතියක ඉඳන් ඇවිදිලා සම්බුද්ධ ශාසනය අපට පැවිදි වෙන්න ලැබුණා. සිල්වත් ගුණවත් ආචාර මහෝපාධ්‍යාදී උත්තමයන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට වැටෙන්න ලැබුණා. ඒ වගේම පවට ලැජ්ජා බය දෙක ඇති පැවිද්දක් ගත කරන්නට ලැබුණා. ඒ වගේම ඔබට එවැනි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලබාගෙන උපාසකෝපාසිකාවන් වෙන්න වාසනාව ලැබුණා. තවමත් මේ සම්බුද්ධ ශාසනය නිර්මලයි විරාජමානයි විද්‍යමානයි. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය පවතින කලක අපි මෙවැනි උතුම් අරහන්ත භූමියක් තුල ධර්මය අහඬ ධර්ම මානසිකාරයේ දෙන්න කර්මස්ථානයන් වඩා දියුණු කරගන්න මානසිකාරයන් වඩන්න ලැබීම අපේ පෙර මහා කරගත් කුසලයක විපාක ශක්තියක් මේ ඉදිරිපත් උනේ. ඒ නිසා මේ ලැබිච්ච වාසනාවන්ත උත්තරීතර අවස්ථාව අත් නොහැර පුළුවන් තරම් වීර්ය සම්පදාව යොදලා ඵල ප්‍රයෝජනයක් ලබා ගන්නවා පිරිමහා ගන්නවාය කියන අදිෂ්ඨානිය ඇති කර ගන්නට ඕනේ. ඉතින් තව අවුරුදු
2000කින් පස්සේ මේ මනුස්ස ලෝකේ උපන්නයි කියලා අපිට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ කාලේ වෙනකොට සම්බුද්ධ ශාසනයක් මේ ලෝකේ අපිට දකින්න නැහැ මනුස්ස ලෝකේ. එතකොට පංචශීල ප්‍රතිපදාව කියන මාත්‍රයක් නැති වෙලා යනවා. ඒ නිසා දහ සීලය ගැන කවර කතාවක්ද? අට්ඨාංග සීලය ගැන කවර කතාවක්ද? සාමණේර සීලය ගැන කවර කතාවක්ද? ඒ වගේම කෝටියක් සංවර සීල උපසම්පදා මහා සීලය ගැන කවර කතාවක්ද? ඒ නිසා ගණින්නාන්සේලාගේ තත්වයට පත්වෙන කාලයේ මොනම විදිහේ ජීවිතයක් ලැබුවත් රජ වෙලා උපන්නත් මේ මනුස්ස ලෝකෙන් අපට වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසාවෙන් අපි මේ ලබාගත් වටිනාම මනුස්ස ජීවිතයේ අප මිදම් බික්කවේ ආයුම්. ආයුෂයේ බොහොම අල්පයි ස්වල්පයි. උඩට හෙළූ හුස්ම පොද පහළ හෙලන්න කලින් අපේ ජීවිතයේ අවසානයටපත් වෙන්න පුළුවන්. මරණයටපත් වෙන්න පුළුවන්. එසෝ අත පහළට දමන්නට කලින් හෙලන්නට කලින් අපේ හුස්ම නිරුද්ධ වෙලා මරණයට අපිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම උදෑසන අවදි වෙච්ච අපි උදෑසන දාණයට කලින් අපේ ජීවිතය අවසන් වෙන්නට පුළුවන්. උදෑසන දාණයේ වැළඳුව අපි දහවල දාණයට කලින් අපේ ජීවිතය අවසන් වෙන්නට පුළුවන්. දහවල දාණයේ වැළඳුව අපි හවස වත්පිළිවෙත් ධර්ම කරන්නට කලින් අපේ ජීවිතය අවසන් වෙන්නට පුළුවන්. හවස් වරුවේ වත්පිළිවෙත් ධර්මයේ යෙදিলা සිහිනුවණින් අපි සැතපෙන්න කලින් අපේ ජීවිතය අවසන් වෙලා නිරුද්ධ වෙලා යන්නට පුළුවන්. සැතපුණු අපි එක හෝරාවකින් එක පැයකින් පැය දෙකකින් පැය තුනකින් පැය හතරකින් අලුයන් වෙන්න කලින් අපේ ජීවිතේ නිරුද්ධ වෙලා යන්නට පුළුවන්. ඒ තරම්ම අප මිදම් භික්කවේ ආයුන් මහණෙනි අල්ප ආයුෂයක් අපට ගෙවන්න තියෙන්නේ. බොහොම කෙටි ආයුෂයක් අපට ගෙවන්න තියෙන්නේ. ඒ නිසා මේ ඊ타මත්ම කෙටියෙන් ගෙවන්න තියෙන මේ ආයුෂය අවසන් වෙන්න කලින් මේ ලැබිච්ච මහාර්ග ධර්ම ලාභය ප්‍රතිපත්ති පුරා ගැනීම පිණිස හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනි. එතකොට පින්වත්නි මේ මුළු ජීවිතයම බණ පොතක් බවට පත් කර ගන්න පුළුවන්. මුළු ජීවිතයම ත්‍රිපිටක ග්‍රන්ථයක් බවට පත් කර ගන්නට පුළුවන්. මුළු ජීවිතයම කර්මස්ථානයක් බවට පත් කර ගන්නම හිතෙනවා. මේ ජීවිතයෙන් එක තප්පරයක්වත් අත් නොහැරගෙන පුළුවන් තරම් නොසිස්ව ගෙවන්න ඕන කියලා මහා අදිෂ්ඨානයක් හිතේ උපදවා ගන්නට පුළුවන්. මරණ ධර්ම පච්චවේක්කන තහවය සිහි කරන යෝගාවචරයාට භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක වේවා මේ මරණ සතිය කියන්නේ අමෘතේ වැළඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මහණෙනි මේ අමෘත වැළඳීම කියලා කියන්නේ නිවන ස්පර්ශ කිරීම. එනම් මරණ සතිය කියන්නේ අමෘතේ වැනි දෙයක් කිව්වා. බලන්න. එනම් මරණ සතිය වඩන්න මේ ජීවිතයේ අල්පායුෂ් බව තේරුම් අරගෙන අප්‍රමාදී විහරණයකින් වාසය කරන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා එවැනි මහෝත්තමයන් වහන්සේලා ලෝකේ බොහොම දුර්ලභයි. ඒ නිසා අපි බොහොම වාසනාවන්තයි. මේ කාල පරිච්ඡේදයේදී ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අපට ලැබුණා. ඒ ලැබුණු සම්බුද්ධ ශාසනයෙහි සීලාදී ප්‍රතිපatti අකුරටම පිළිපදින සිල්වත් ගුණවත් මහෝත්තමයන් වහන්සේලා යටතේ පැවිදි වෙන්න ලැබුණා. ඒ උතුමන් වහන්සේලාටත් බුදුබවත් වේවා කියලා පුණ්‍යානුමෝදන කරන්න ඕනි. එවැනි උත්තම සිල්වත් ගුණවත් මහා සංඝ පරම්පරාවකින් පැවතගෙන එන ශිෂ්‍යානුශිෂ්‍යයන් බවට පත් වෙලා ඔබත් අපේ පසුපසම මේ යන ගමන පින්වත්නි ඒකාන්තයෙන්ම අවසන් වන්නේ අමා මහ නිර්වාණ දොරටුවේදී. එනම් ඒ අමා මහ නිර්වාණ දොරටුවට ප්‍රවිෂ්ඨ වණ්ඩයි අපි මේ සිල් පුරන්නේ, ගුණ වඩන්නේ, ප්‍රතිපatti පුරන්නේ, බණ කියන්නේ, බණ අහන්නේ, පැවිදි වෙන්නේ, ප්‍රතිපatti ධර්මයන්හි නියැලෙන්නේ, විහරණයෙන් වාසය කරන්නේ. ඒ නිසා ප්‍රමාදී හිතක්ම ඇති කරගන්න හැම වෙලාවකම සිහිය උපදවා ගන්න. තමන් පොරවන වස්ත්‍රයට ණයකාරයෙක් වෙන්න එපා. ගිහි වුණත් පැවිදි වුණත් වළඳන දාන ටිකට ණයකාරයෙක් වෙන්න එපා. ඒ වගේම සිව්පසෙට ණයකාරයෙක් වෙන්නේ නැතුව අපි පෙර වූ චීවරයට පවා දෙවි මිනිසුන් වන්දනා කරන තැනට හිත හදා ගන්න බලන්න ඕනේ. සිල්වතා, ගුණවතා, නැනවතා, බෝසත්, යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් සීලවන්තව, ගුණවන්තව, සමාධිවන්තව, ප්‍රඥාවන්තව වැඩ ඉඳලා ලෝකයාගේ දෙවි මිනිසුන්ගේ වන්දනා අභිවන්දනාවට ගෝචර වෙනවා ජීවමාන වින්න කාලෙම. දෙවි මිනිසු වන්දනා කරනවා. වන්දනා කරලා කුසල් උපදව ගන්නවා. අනේ මේ සිල්වතෙක් ගුණවතෙක් නේද කියලා.
ඒ උත්තමයන් වහන්සේ අපවත් වෙලා පින්වම් පා ගියන් පසුවත් ඒ උන්වහන්සේ පරිහරණය කරපු උපභෝග පරිභෝග අචේතනික වස්තු වලට පවා වන්දනා කළ කුසල් සිත් උපදවා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උද්දේශික පාරිභෝගික ආදී වශයෙන් චෛත්‍ය වශයෙන් සලකන්නේ යුවනේ. ඒ නිසා එයින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සී සරුවඤ්ඤ ධාතු චෛත්‍ය රාජයන් වහන්සේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. පරිභෝග කරපු පරිහරණය කරපු වස්තු උතුම් වන්දනා භූමි බවට පත් වෙනවා. ඒ වගේම චෛත්‍ය බවට පත් වෙනවා. ඒ නිසා උදෙසා පරිහරණය කර සියලු වස්තු දෙවියන් සහිත ලෝකයාට පිංකමෙත බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි, කෙලෙස් දුර්ගන්ධයෙන්, රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, මාන්නයෙන්, නොඑක් විදිහේ ලාමක ධර්මයන්ගෙන් නිතරම අපේ හිත නොඑක් ආකාරයෙන් විපරීත බවට පත් වෙලා අපි පිරිහිලා යනවාට වඩා වටිනවා නේද? ලබාගත් වාසනාවත් මනුෂ්‍ය ජීවිතේ සිහිනුවන උපදවාගෙන ඒ කෙලෙස් අරමුණු අඳුන ගන්න එක. මේ රාග අරමුණක් පැමිණි, මේ දේශ අරමුණක් පැමිණි, මේ මෝහ අරමුණක් පැමිණි. අතීතයේත් මට රාග අරමුණු පහළ වුණා, ඒවට මා ගොදුරු වුණා, ඒ නිසා මා කෙලෙසුණා. වර්තමානයේ තෙසේය, අනාගතයේ වෙතොත් එහෙමයි. ඒ නිසා අතීතේ මා වාගේම කෙලෙස් වලින් මුලාවට ගිය, මා වාගේම කෙලෙස් වලින් පිරිහිලා ගිය, මා වාගේම කෙලෙස් භජනයට වැටිච්ච පිරිස් අතීතයේ බොහෝ දුක් විඳා. ඒවා තේරුම් අරගෙන එයින් ගොඩ ඇවිදින් අරිහත්වයට පත් වෙලා ප්‍රතිපත්ති පුරා නිවනින් සැනසුණා නේද? එනිසා මේ ලෝකයේ කිසිදු සත්වයේ කෙලෙස් වසඟයටපත් නොවිච්ච කෙනෙක් නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේ පවා අතීතයේ කෙලෙස් වසඟ වලට පත් වෙලා අපාවල දුක් විඳලා තියෙනවා අතීත ජීවිතවල. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චර්යාව දෙස බලනකොට, ජාතක පාළිය දෙස බලනකොට උන්වහන්සේද කෙලෙස් වසඟ වල බෝධිසත්වයන් වහන්සේ දුක් විඳලා තියෙනවා. නියත විවරණ ලබන්න ඉස්සරලා. ඉතින් ඒතකොට බලන්න උන්වහන්සේ අබිනීහාරයේ පටන් බෝධි මණ්ඩලය දක්වා පැමිණිච්ච ගමන සුන්දරයි, සුගතයි, පිරිසිදුයි, සුද්ධයි, සවිසුද්ධයි. එවැනි ගමනක් උන්වහන්සේගේ ඥාන සත්‍යයට වැටුනේ තන්නංකර, මේදංකර, සරණංකර ආදී කොට ඇත්තා වූ ලෝතර කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේලා නිසායි. ඒ නිසා ඉන් එපිටත් තමන් වහන්සේ 5,12,000කට අධික බුදුරජාණන් වහන්සේලාගේ ආශ්‍රය ලැබුණේ සද්ධා බීජය, ප්‍රඥා බීජය රෝපණී වෙමින් ආවා. ඒ නිසා එවැනි උත්තම ගමනක අපටත් යන්න තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන බෝධි විවිධයි. කෙබඳු බෝධියක් වුණත් අවසාන ප්‍රාර්ථනාව අමා මහ නිවන් සාක්ෂාත් කිරීමයි. ඒ නිසා ගෞතම නම් වූ සම්බුද්ධ ශාසන කාලයේහි ඔබ මට අපි හැම සියලු දෙනාටම මේ සර්වඥ ධාතු චෛත්‍ය රාජයන් වහන්සේ ඉදිරියේහි මේ සවස් භාගයේදී මේ කෙටි අනුශාසනා අහලා වීරිය උපදිත්වා කියලා අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. ඒ වගේම මරණ සතියම සිහි කරන්න ඕනි. වයසේ භේදයක් නැහැ. ඒ වගේම කාලයේ භේදයක් නැහැ, අවකාශයේ භේදයක් නැහැ. අපේ ජීවිතය අවසන් වෙනවාමයි. ඒ අවසන් වන්නා වූ මේ ජීවිතේට වග උත්තර බඳින්න කිසිවෙකුද නොමැත්තේය. මගේ සහලේ ඥාති, ඒ වගේම ගෝල බාලයන්, උපාසකෝපාසිකාවන්, දායක දායිකා අපි කාටක් නැහැ. ඒ ඔක්කොම වග උත්තර බඳින අය නොව අපි වග උත්තර බැඳිය යුතු වන්නේ අපේ හිතට අපිම පමණයි. ඒ නිසා චිත්ත ක්ලේශ ධර්මයන් මෙනෙහි කරන්න ඒ කෙලෙස් ධර්මයන් නුවණින් ප්‍රහාණය කරන්න දක්ෂ වෙන්නට ඕනි. අතීතයේ වුණු ක්ලේශ වසඟයන් ගැන හිතන්න එපා. අතීතයේ වුණු ක්ලේශ වසඟයන් නිසා යම් අකුසල උපදවන ඒව ගැන හිතන්න එපා. වර්තමානයේ කුසල ධර්මයන් ගැන උපදවාගත් කුසල් චිත්තේම මෙනෙහි කරගෙන අපිට දක්ෂ හිතක් හදාගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එතකොට පින්වත්නි, අපිට ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නිලා ගන්න වාසනාව ලැබෙනවා. එවැනි උත්තමයන් වහන්සේලා වර්තමානයේ තනි බොහෝම දුර්ලභයි. ඒ නිසා අපි මේ වීර්ය සම්පදාව විශේෂයෙන් ඇති කරගෙන කොයිතරම් කායික අපහසුකම් ඇති වුණත්, කොයිතරම් පහසුකම් නැති වුණත්, කොයිතරම් විදිහ අපහසුකම් පැමිණියත් අන්තිම හුස්ම පොද දක්වාම විපස්සනා මානසිකාරයම දියුණු කරනවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. මහා කළු ගලක් අකම්පිතව ඉන්නවා වගේ
නොයෙක් හෙන පුපුරන්න පුළුවන්, විදුලි කොටන්න පුළුවන්, නොයෙක් අවුවෙන් රස්නෙන් පීඩා පැමිණෙන්න පුළුවන්. ඒ ගල්තලාව යම් දවසක ආව දසදහස් ලක්ෂ ගණන් ගිහින් පුපුරා විසිරී යන්න තෙක්ම අකම්පිතව ඉන්නේ යම්සේද ආන්ගේ ඉන්ද්‍රකීලයක් වාගේ නොයෙක් විදිහේ කෙලෙස් ධර්මයන්ගෙන් පිපිරීමටපත් වෙන්න පුළුවන්. ඒ සියල්ල ඉවස දරාගෙන මාද ප්‍රතිපatti පුරාගෙන සිනාස්තරව තැනට මගේ හිතපත් කරගනිමි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට. ඒ අදිෂ්ඨානය බොහොම ප්‍රබලයි පින්වත්නි, බොහොම ප්‍රබලයි. ඒ නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේම පහදා දේශනා කොට වදාලා මේ සංසාර ගමනේ ඇවිදිනකොට දුස්සීල නොවන්නේ කවුද? අසංවර නොවන්නේ කවුද කියලා බුදුරජාණන් අහනවා. එනම් මේ සංසාර ගමනේ ගිහි වේවා පැවිදි වේවා දුස්සීල වෙනවා. ආය සිල්වත් වෙනවා. ආය පිරිහෙනවා. ආය සුසිල්වත් බවට පත් වෙනවා. ඒ සුසිල්වත් බවට පත් වෙලා දුස්සීල භාවයෙන් කරන අකුසල් යට කළා දානවා. ඒ නිසා ධර්මයට ඡන්දේ තියෙනවා නම්, ධර්ම ඡන්දේ තියෙනවා නම් දුස්සීල භාවයට පත් වෙච්ච කෙනෙකුට උවද සුගතියට පත් වෙන්න පුළුවන් කියන එක ධර්මයේ සඳහන්ව පවතිනවා. ඒ කියන්නේ දුස්සීලයා සුගතියට යනවා කියන එක නෙවෙයි. අර ධර්මච්ඡන්දයෙන් යුක්තව වාසය කරනකොට දුස්සීල භාවය පවා යටපත් කරලා අර ධර්මච්ඡන්දේ නැමැති බලවත් කුසල් සිතේ ආනුභාවය ඉදිරිපත් වෙලා ඊළඟ ජීවිතයේ සුගතිය කරා ගෙනියන්න තරම් බලවත් කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වුණා කියලා කියන්නේ පිරිසිදු වෙන පිරිසක්. එනම් සීලය කියන්නේ ජලයක් වාගේ. ජලය මොකටද අපට? හුදෙක්ම පිරිසිදු වීම පිණිසත්. ඒ වගේම පිපාසාව සංසිඳුවා ගැනීම පිණිසත් තමයි අපට පැන් උවමනාවන්නේ. එහෙනම් සීලය උවමනාවන්නේ පිරිසිදු වෙන්නයි. සීලය අපි හිසේ තියාගෙන යා යුත්තක් නෙවෙයි. ඒ අවස්ථාවන්හිදී සීලය නොඑක් ආකාරයෙන් අපිට අපේ ජීවිත ක්‍රියාවට යොදා ගන්නට වෙනවා. එහෙනම් අපි අසංවර වෙනකොට සංවර කරන්නේ සීලයයි ප්‍රතිපත්තියයි. ඒ නිසා පින්වත්නි සීල සම්පදාව බලවත්ව ආරක්ෂා කර ගනිමින් අර අපිරිසිදු වෙච්ච කයක් පිරිසිදු කරගන්න ජලයක් සෙහින් සීලය පරිහරණය කරනවා. සමාධියෙන් හිත සංසිඳු වෙනවා. ප්‍රඥාවෙන් අවබෝධයටපත් වෙනවා. නම් සීල සමාධි ප්‍රඥා වඩමින් ලෞතර තථාගත සරුවඥ සම්බුද්ධ ශාසන ධර්මය ප්‍රතිවේද කරගෙන ඔබ අප හැම දිනාටම අජරාමර සංඛ්‍යාත අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට වාසනාව වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. විශේෂයෙන් මේ වන විට අපවත් වී වදාළ නිමලව අරණ්‍ය සේනාසනාධිපතිව වැඩි ඉඳිය සුපේශල ශික්ෂාකාමී සංඝ පිතරුන් වහන්සේ අපේ වැලිමඩ ධම්මදාස අභිදාන නායක මාහිමියන් වහන්සේ අපවත් වෙලා තියෙනවා. ඒ මාහිමිපාණන් වහන්සේ දුතංගදර උත්කෘෂ්ඨාකාරයෙන් දුතංග ධර්මයන් ආරක්ෂා කරගත්ත මහෝත්තමයාණන් වහන්සේ නමක්. ඒ මාහිමිපාණන් වහන්සේ කාන්ත වශයෙන්ම සුගතියක දැන් මේ වෙනකොට වැඩ ඉඳිනවා ඇති. ඒ නිසා ඒ මාහිමියන් වහන්සේගේ පරලෝකාත්ම භාවයට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අත් වේවා. සාදු සාදු කියා අනුමෝදන් වේවා. වැලිමඩ ධම්මදාස අභිදාන මහා ස්වාමි පාදයන්න් වහන්සේ මේ පින් අනුමෝදන් වීමෙන් සන්තෝෂමත් භාවයට පත් වේවා. උන්වහන්සේ උත්කෘෂ්ඨම ආකාරයෙන් දුතාංග ධර්මයන් ආරක්ෂා කරමින් සීලාදී ප්‍රතිපatti පුරමින් විශේෂයෙන්ම පටික්කුල සංඥාව පිළිකුල් භාවනා කර්මස්ථාන වඩමින් වසර 40කට අධික කාලයක් යාල වන මැද නිමලව අරණ්‍ය සේනාසන භූමියේ වැඩ ඉඳිමින් යම් තාක් කාල පරිච්ඡේදයක් උත්කෘෂ්ඨව ශීලාදී ප්‍රතිපatti ධර්ම පිරුවා වේද ඒ සියලුම පුණ්‍ය ධර්මයන්ද අපි සාදු 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 කියා සිරස ප්‍රණාමයෙන් අනුමෝදන් වෙනවා. අපටත් මේ මාහිමිපාණන් වහන්සේ මෙන් බොහෝ සෙයින්ව සීලාදී ප්‍රතිපatti පුරමින් තුතාංග ධර්ම පුරමින් සමාධිමත් වෙමින් නිවන් මඟ පාරමී පුරා ගැනීමට වාසනාව ලැබේවා කියලා අදිෂ්ඨානයන් ඇති කර ගන්නට ඕනි. ඒ මාහිමිපාණන් වහන්සේලාගේ ගුණය අදත් අපි සීකරන්නේ මේ ප්‍රතිපatti පිරූ නිසායි. ඉතින් අපිත් බොහොම කෙටි කාලයක් මටත් පුළුවන් වුණා, ඒ වගේම පොඩි ස්වාමීන් වහන්සේලාට පුළුවන් වුණා මේ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් නිමල ආරණ්‍ය සේනාසනේ බොහොම කෙටි කාලයක් නමුත් වැඩ ඉන්න. ඒකත් අපේ
ජීවිතේ ලැබිච්ච භාග්‍යවන්තම අවස්ථාවක් වශයෙන් තමයි සලකන්නේ. ඉතින් අපි හැමදාම සිහි කරා පුළුවන් හැම වෙලාවෙම උන්වහන්සේලා පිළිබඳව ගෞරවයෙන් පිළිපැද්ද නිතර ළඟට යන්න බැරි වුණත් ඉතින් කෙසේ වෙතත් එවැනි උත්තමයන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනේ සීලාදී ප්‍රතිපatti පිරුවේ පෙර මහා පිනක කුසලයක විපාකේ නිසාමයි. එහෙනම් අපි අතීතයේ වැඩ ඉඳිය ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණ සිහි කර කර හැමදාම සිහි කර කර ඉන්නවාට විතරක් කාලය වෙන් කරන්නේ නැතුව ඒ ගුණ සිහි කරගෙන අපටත් ඒ වාගේ උත්තම ජීවිත අපේ ජීවිත තුලින් දකින්න අපේ ප්‍රතිපත්ති තුලින් දකින්න වාසනා ශක්තිය කායික මානසික නිරෝගී භාවය සහ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අද මේ අපි බුද්ධ වන්දනා කිරීමෙන් කෙටි අනුශාසනා ශ්‍රවණය කර ගැනීමෙන් ඇස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයෝ ඒකාන්තයෙන්ම සියලු දෙවියන්ටත් සාදු සාදු කියා අනුමෝදන් කරවමු. දෙවියෝද සන්තෝෂමත් වේවා. දෙවියෝද ශාසනයත් මහා සංඝරුවනත් සිල්වත් ගුණවත් ශාසනික ශ්‍රාවක පිරිසත් ආරක්ෂා කරත්වා. දිව්‍යාංග සහිත ලෝක සත්වයාටත් ඔබ අප හැමෝටමත් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවී සැනසී වැඩවදාළ අමා මහ නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරගන්න.